නැවත වරක් සාදුකාරයක් දීලා නැවත වරක් සාදුකාරයක් දීලා নমස්කාරය කියන්නේ වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි අද මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ මීට මාස 7කට පෙර අවුරුදු 49ක් ආයු වින්දනය කරලා පරලොව සැපත් වුණා වූ වැලි වත්තගේ මහතුන් පින්වත් පාසක මහත්මයා සිහිපත් කරලා පරලොවින් සංග්‍රහ කිරීම සඳහා
පින්කම සිද්ධ කරන්න. අනිත් එක මේ දෙපැත්තෙම මියගිය පිරිස් ඉන්නවා. ස්වාමි පුරුෂයා, ස්වාමි දියණිය මේ හැම දිනාගෙම නමින් මිය පරලොව යන්ට යෙදුණු මියගිය ඥාතීන් ඉස්පත් කරලා සුඛීව ජීවත් වෙන ඒ මෑණියන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා ධර්ම දේශනාව ශ්‍රවණය කරන අයටත් නිරෝගී සුවය ආශිර්වාද ප්‍රාර්ථනා කරලා මේ පින්කම සිදු කරනවා. බොහොම හොඳ උදාරතර සිටිවිල්ල. කුසල් කරන්නත් අකුසල් කරන්නත් මූලික වෙන්නේ මේ සිත කියන දේ. සිත තමයි අපට හැමතිස්සෙම පාලනය කරන්න කියලා බුදුහාමුදුරු දේශනා. සිත පාලනය කරන්නට අපට ලැබිලා තියෙන. අපි කිව්වොත් බොහොමයක් නේද? තමන් කියලා කිව්වොත් තමන්ට ලැබිලා තියෙන මේ සන සම්පත්තිය සහිත මනුස්ස ආත්මේ වටිනාකම තමන්ගේම බුද්ධිය තුලින් අවබෝධ කරගන්න කිව්වා. මේ උතුම් පිළිවෙත අනුගමනය කරන කෙනා තමයි බුදුහාමුදුරුව දේශනා කළේ ප්‍රඥාවන්තයා කියලා. සීලවන්තයා කියලා. සිහියෙන් යුතු සම්මා දිට්ඨියෙන් යුතුව කටයුතු කරන කෙනා කියලා. හැම ඉරියව්වකදීම තමන්ගේ සිත කය වචන තුන්දර කරන කියන සියලු දේවල් තමාගේම සම්බුද්ධිය තුලින් විමර්ශනය කරමින් සංසාරගත ගෙනාපු අකුසල් මූලයන් යටපත් කරන්න උත්සාහ ගනිමින් නූපන් අකුසල් නූපදවන්න උත්සාහ ගනිමින් සංසාර ගෙනාපු කුසල් ශක්ති වඩාත් වර්ධනය කර ගනිමින් නූපන් කුසල් ඒ ආකාරයෙන් වැඩි දියුණු කර ගනිමින් ධර්මානුකූලව තමන්ගේ මේ ජීවිතේ ගොඩනගා ගන්න එනා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ප්‍රඥාවන්තය. දැන් අපි එතනද ඉන්නේ කියලා තමන්ගේ බුද්ධිය තුලින් විමර්ශනය කරලා බලන්න. විමර්ශනය කරලා බලන ශක්ති ප්‍රමාණය කෙලස් තවන වීවියෙන් ඉන්න ප්‍රමාණය තමන්ට පුළුවන් මේ ගිනි ගන්න මේ දැවෙන පිච්චෙන මේ මස් ඇස කියන එකෙන් බැහැර වෙලා නැනස කියන එක පාදාගෙන තමන්ගේ බුද්ධිය තුලින් අභ්‍යන්තරේ නොනැසෙන සැපය මතු කරගනිමින් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න. මෙන්න මේක තමයි බුදුහාමුදුරුව අපට මහා කරුණාවෙන් දේශනා කළේ. මා ගාථා පාඨයක් ගත්ත මේ පින්වත් පිරිසට මාතෘකාව සඳහා. මේ ගාථා පාඨය බුදුහාමුදුරුව දේශනා කළේ මහා මංගල සූත්‍රයේ එන දේශනාවක්. මහා මංගල සූත්‍රයේ මේ පින්වත් පිරිස නිතරම සජ්ජායනා කරනවා නේද?
ඒ සජ්ජායනා කරන දේ වචනෙට සීමා කරන්න හොඳ නැහැ. ඒ මහා මංගල සූත්‍රයේ තියෙන ඒ ගාථාවල් සියල්ලක්ම තමන්ගෙම ස්වම් බුද්ධිය තුළින් විමර්ශනය කරලා ඒකේ යථාර්ථය ඒ වචනවල ඒ ස්වභාවය තමන් මේ සිංහල භාෂාව තුළින් අඳුනගෙන ඒ අනුව තමන්ගේ ජීවිතයේ ගොඩනගා ගන්නවා නම් ඒක තරම් යහපත් දෙයක් නැහැ. ඒ තුලින් තමන්ට පුළුවන් මේ ඝෝර සසරෙන් එතරවන්ට මාර්ගය හදාගන්න. මොකද තමාගේ ගැලවීම තියෙන්නේ තමන් ළඟයි. ගැලවෙන මාවත බුදුහාමුදුරුව අපට දේශනා කළා. ඒ මාවත ඔස්සේ ගමන් කරන්න ඕන තමන් විසින්මයි. මේක තමන් හැම මොහොතකදීම දකින්න ඕන. මම මේ සංසාරේ ඉපදිමින් මැරිමින් එන ගමන. දැන් මේ මිය පරලෝ යන්ට යෙදුණු අවුරුදු 49ක් ආයු වින්දනය කරපු වැලිවත්තගේ මහතුන්, මේ උපාසක මහත්මයා, මේ මහත්මියගේ ස්වාමි පුරුෂයා, සම්මත ලෝකේ මේ දරුවන්ගේ පියා, මේ ඇත්තන්ගේ ඥාතිවරයා, මේ සංසාරේ ඉපදිමින් මැරිමින් එන ගමන. මෙච්චරා නැවතුම් පොලක සිටියේ. මත් එහෙමයි පින්වත් පිරිසක්. අපි කවුරුත් මේ සංසාරේ සැරිසරමින් එන ගමනේදී මේ එක්තරා නැවතුම් පොලක ඉන්න. මේ නැවතුම් පොලෙන් නැවත කොහාට අපි යයිද, මොන ආත්මික උපදීද කියන්න බෑ. සංසාරේ දීර්ඝයි, සංසාර බයයි. මේ දීර්ඝ සංසාරේ අපි පුරුදු පුහුණු වෙලා ආපු දේවල් තමයි නැවතත් සුවකයි කරන්නේ. මොකක්ද ඒකට හේතුව? අපි සංසාරේ මුලා වෙලා එන ගමනක් මේක. මොකක්ද? මම මගේ ආත්මය කියන මිත්‍යාවට ගොදුරු වුණා. මා ඇතුළු ඔයත් හැමදෙනා නිත්‍යයි සුඛයි ආත්මයි කියලා මේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සියලුම දේවල් සැපයි කියලා මේවා අත්‍ය සැප හොයන්න ගත්තා. හොඳයි, දැන් ඒක විමර්ශනය කරලා බලන්නකෝ තමන්ගේ බුද්ධිය තුළින්. ඒක නේද මම කළේ කියලා. එහෙනම් මට වැරදුනා නේද? දැන් මට වැරදිච්ච දේ හරිගස්සන්න තවත් කවුරුවත් එනවද? නෑ, කවුරුවත් එන්නේ නෑ. ඒ වැරදිච්ච දේවල් දන්නේ කවුද? තමන් පමණයි. දැන් මේ ඇත්තන්ගේ හිත පිළිබඳව මට සඳහන් කරන්න බෑ. මේ ඇත්තන්ට මට සහතික දෙන්න බෑ. මේ අයට මට සහතිකයක් දෙන්න බෑ. මේ පදුම හාමුදුරු කියන චරිතය. තමන්ගේ සියලු දේවල් දන්නේ තමන් පමණයි. ඒ නිසා තමන්ගේ ජීවිතේ සුවපත් භාවයෙන් යුතුව ගත කරන්න බුදුහාමුදුරුවෝ දේශනා කළා. අඩුම තරමින් පංචශීල ශික්ෂාපද පවවත් ආරක්ෂා කරන්න ඕන. පංචශීල ශික්ෂාපද. ඒක වචනෙට සීමා කරන්න හොඳ නෑ. වචනෙට සීමා කරනවා නම් අපි තමන් විසින්ම සමාරවට ගැනීම. ඒ නිසා පුළුවන් තරම් මේ ප්‍රායෝගික ධහම තුල තමන් ක්‍රියාත්මක වෙන්න උත්සාහ ගන්නවා නම් තමන්ට පුළුවන් තමන්ගේම බුද්ධිය තුළින්
මේ තමන්ගේ සියලුම අඩුපාඩුකම් බැහැර කරලා යහපත් දේ වර්ධනය කරේ. ඒක තමන්ට පමණක් නොවේ. තමන්ට යහපතක් වෙලා අන් අයට යහපතක් වෙනවනම්, ඒක ධර්මයට පටහැනි නම්, ඒක සමාජයට විරෝධ නම්, සමාජ විරෝධී ක්‍රියාවක් නම්, ඒක ධර්මයට එකඟ නැහැ. නමුත් දැන් මේ ලෝකේ, මේ සමාජයේ බොහොමයක්ම ක්‍රියාත්මක වෙන්නේ වැරදි විදිහට, වැරදි පැත්තෙන් සැප හොයමින් තම තමන්ගේ දේවල් හොඳින් හෝ නරකින් ඉෂ්ට කරගන්න. ඒ කැමැත්ත ඉෂ්ට කරගන්න. එහෙම යනකොට කොහේ යනවද කියලා කියන්නත් බැහැ. කෙලවර වෙන්නේ කොහෙන්ද කියලා කියන්නත් බැහැ. යම් ක්‍රමවේදයක් තුල, යම් සැලසුමක් ඇතුව බුදුහාමුදුරුවෝ දේශනා කරපෝ යම් වතක් තියෙනවා. ඒ වතට අනුව තමන් ක්‍රියාත්මක වෙලා තමන්ගේ ඒ බුද්ධිය තුලින්, ඒ ප්‍රතිපත්ති තුල, ඒ සීමාව තුල ක්‍රියාත්මක වෙලා කටයුතු කරනවා නම් අන්න එතන තමයි බුදුහාමුදුරුවෝ තමන්ට මේ සියලු දේවල් වල යථාර්ථය අඳුර ගන්න කිව්වේ. මේ යථාර්ථය අඳුර ගන්න තමයි මේ පංචේන්ද්‍රියන් ආධාර කරගන්න. මේ පංචේන්ද්‍රියන් තියෙන්නේ ලෝකේ ස්වභාවය දකින්න. තියෙන රූප බලන්න. නේද? ඒ රූප බලනකොට මෙතන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? තමන්නේ දන්නේ තමන් පිළිබඳව. තමන්ගේ අප්‍රිය අමනාපය තමන්ගේ ළඟ ඉන්න සමාට සමහර වෙලාවට නේද? තමන් එක්ක උරණ වෙච්ච අය එක එක ආකාරයෙන් ඒ ගෙනාපු සංසාරගත සත්‍ය ගුණ වලට අනුව එක එක්කෙනා එක එක ආකාරයෙන් තමයි එක එක ගති ලක්ෂණට අනුව ක්‍රියාත්මක වෙන්නේ. කුසල් අකුසල් නෙගෙනාවේ. ඒ කුසල් අකුසල් වලට අනුව තමයි ඒ කෙනාගේ ගති ලක්ෂණ ක්‍රියාත්මක වෙන්නේ. හැසිරීම රටාව සියලුම ගති ලක්ෂණ එයාට ගෝචර වෙන විදිහට. සමහර වෙලාවට තමන්ට ගෝචර වෙන විදිහට අරයගේ ක්‍රියාකාරකම් නැත්නම් තමන්ට හිතේ දාහයක්. නමුත් ඒ මොහොතදී තමන් බුදුහාමුදුරු දේශනා කරපු මේ පිළිවෙත අනුගමනය කරමින් ඉන්නවා නම් බාහිරයේ ඇත්ත ප්‍රශ්නයක් නෙමෙයි. එයාගේ දුර්වලකම් එයාට, ඒ අඩුපාඩුකම් වල අයිතිකාරය එයා. මං ඒවා අල්ලගෙන දුක් වෙන්නේ නැහැ. මං ඒවා අල්ලගෙන මගේ හිතේ අසහනයක් ඇති කරගන්නේ මම ඒවා නිසා මගේ හිතේ යම්කිසි එයා කෙරෙහි වැරදි වැටහීමක්, වෛරසිතක් ඇති වෙනවද? වහම මං එක සුද්ධ වෙන්න ඕන. ඒක තමන්ගේ දරුවා වෙන්න පුළුවන්, තමන්ගේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, සම්මත ලෝකේ සහෝදරය වෙන්න පුළුවන්, ඥාතිවරයා වෙන්න පුළුවන්. අසුරු මිසුරු කරන හැම දෙනාගේම ඒ සම්බන්ධකම් පවත්වනකොට තමන්ගේ හැම දෙයක්ම විමර්ශනය කරමින් තමන් පිළිබඳව තමන්ගේ ඒ බුද්ධිය තුලින් මේ හිතට එන ඒ ස්වභාවයන් අඳුනගනිමින් අකුසලයේ කියන එක ප්‍රහාණය කරන පිළිවෙත අනුගමනය කරමින් සියලු සම්බන්ධකම් පවත්වනවා නම් තමන් ඉන්නේ කොහොමද? මේ ධර්මයත් එක්ක නේද? මේකත් තමන් ඔය බම්බයක් පමනෝකට කවනවා, පොවනවා, නාවනවා, අන්දවනවා, ඔය හැමදේම කරන්න ඕනනේ. එක දවසකට කරන්න නැතු ඉන්න පුළුවන්ද? බෑනේ. එතකොට ඔය හැම දෙයක් තුලින්ම තමන්ට යම්කිසි අවබෝධයක් තමන්ගේ බුද්ධිය තුලින් මතු කරගන්න බැරිද? එහෙම මතු කරගන්න උත්සාහයක් ගන්නවද? කල්පනා කරලා බලන්න. අපි ඕක පැත්තකට දාලා බුදුහාමුදුරු දේශනා කළේ අපට ලැබිලා තියෙන්නේ මේ හොඳම අවස්ථාව. මොකද බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ තියෙන. ධර්මයේ තියෙන රටක ඉපදුනා. දැන් සමහර වෙන රට රාජ්‍යවල තියෙනවා මේ දහම් අසන්න පුඤ්ඤ ශක්තිය නැහැ යත්තන්ට. මේ ලංකාවෙත් තියෙනවා තමයි දුෂ්කර පළාත්වල. දැන් අපි ඒ අතින් බලනකොට මේ ඇත්ත හැමදේනම හරිම වාසනාවන්තයි. හැම දෙයකින්ම Tamanට අවශ්‍ය විදිහට තමන්ගේ ජීවන රටාව ගෙනියන්න අපහසුකමකින් තොරව
Tamante මේ හැම දෙයක්ම බොහොම පහසුවෙන් කරගන්න මාවත හැදෙලා තියෙනවා. නේද? සමහර පැතිකඩවල තමන්ගේ ජීවන රටාව ගෙනියන්න කොපමණ අපහසුද ඒ පළාත්වලයි සමහරට වතුර ටිකක් නැහැ. අද වතුර නැතුව කොපමණ පිරිසක් ඉන්නද බීලි කලාපවල. ගොවිතැන් බත් කරන්න වතුර නැහැ. රැකියාවක් කරන්න ඕන ගොවිතැන් තමයි රැකියාව. ඒක කරන්න වතුර නැහැ. අඳින්න ඇඳුමක් නැහැ. හරියට නිවහනක් නැහැ. යන්න පාසලට යන්න බොහොම දුෂ්කරයි. රෝහලට යන්න බොහොම දුෂ්කරයි. ගමන බිමන්නයක් යන්න මුළු දවසම කාලය ගෙවන්න ඕන. අපිට එහෙම නෑ. දැන් ওই පැත්තෙන් අපි හිතන්න ඕන. අපට හොඳම භාග්‍යයක් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව අපි උපරිම වශයෙන් අපි ප්‍රයෝජනට අරගෙන අපි උනුවාන් තරම් ධම්මානු ධම්ම ප්‍රතිපත්ති තුළ ක්‍රියාත්මක වෙන්න උත්සාහය කරනවා. තපෝත බ්‍රහ්මචර්යයන්ච තපෝච කියන්නේ දැන් අපි තපෝචක සමහර වෙලාවට වයස කෙනාට කියනවා තපෝ වෘද්ධ කියලා කියනවා නේද? එහෙම නැත්නම් වයෝ වෘද්ධ. නමුත් තපෝච කියන්නේ කෙලෙස් තවන වීවිය. කෙලෙස් තවන වීවියෙන් ඉන්නවනම් තමයි Tamanට ඒ අභ්‍යන්තරින් සැපේ මතු කරගන්න පුළුවන්. බුදුහාමුදුරු ඒකට මාවතක් පෙන්වලා දුන්නා. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සම්මා දිට්ඨිය තුළ යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න. සිහිය පිහිටුවාගෙන කරන සියලුම කටයුතු උදේට නැගිට පැදුරේ ඉඳලා රැට නිදා ගන්න යනතුරු තමන්ට තියෙන යම් යම් කාර්ය බහරයක් තියෙනව නේද? මෙතන ඉන්නවනේ හැම කෙනාම මොනවා හරි දෙයකට යෙදෙනවනේ. ඒ හැම දෙයක්ම පින්වතුනි තමන්ගේ බුද්ධිය මෙහෙवला සිහිය පිහිටුවාගෙන කොහොම ප්‍රභාෂ්‍යව විදිහට තමන්ට ඒ සියලු දේවල් කරන්න ශක්තියම කරගන්න. අන්න එතන තමයි තමන්ට සැපේ තියෙන්නේ. සමහර වෙලාවට තමන්ට නොඑක් ආකාරයෙන් අතීතයේ වෙච්ච දේවල් ආවර්ජනය වෙලා හිතට සම්කිසි අසහනකාරී දෙයක් එන්න පුළුවන්. කලකිරීමක්, ව්‍යාකූල භාවයක්, එපා වීමක්, ඒ වගේම අනාගතයේ වෙන්න තියෙන දේවල් වලට හිත යනවා. මේක තමයි හිත දෝලණය වෙනවා. එක එක ආකාරයෙන් එක එක විදිහට එක එක හැඩතල වලින් මේක හරියට සිත ඇවිල්ලා කුළු හරකෙක් වගේ. නිතරම මේක තියෙන්නේ මොකක් හරි දෙයකට අල්ලගන්න එක. ඇලෙන එක. නිතරම මේ හිත විවිධාකාරයෙන් සැප හොයන්න බලනවා. මොකක් හරහාද? මේ පංචේන්ද්‍රියන් හරහා. පංචේන්ද්‍රියන් හරහා අපි කරන්නේ මොක තමයි? දැන් බොහොමයක් බහුලයක්ම කෙරෙන එක නේද? අපි ওই පැත්තට නේද නැඹුරු වෙලා තියෙන්නේ කියලා හිතන්න බලන්න. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ අසුභවාදී දර්ශනයක් නොවේ. හොඳ ධනාත්මක හොඳ ප්‍රභාස්වර දර්ශනයක්. මේ සියලු දෙනාට අවශ්‍ය ඇඳුම් ආයිත්තම් අවශ්‍ය කනකර අබරණ අවශ්‍ය ආහාර පාන අවශ්‍ය බෙහෙත් හේත් අවශ්‍ය ගෙවල් දොරවල් තමන්ට ගමන් බිමන් පහසුට යාන වාහන තමන්ගේ සියලුම කටයුතු තමන්ගේ හුස්ම රැල්ල තියෙන තාක්කල් ඒවා පරිභෝජනය කරන්න යම් යම් දේවල් වලට නිරත වෙන්න ඕන. රැකියාවක් හරි වෙළඳාමක් හරි මොකක් හරි වෘත්තියක යෙදෙන්න ඕන. මේ හැම දෙයක්ම කරන්න. මේ හැම දෙයක්ම කරන ගමන් ඒ කරන හැම ක්‍රියාවක්ම බොහොම විමර්ශනශීලීව කරන්න. එහෙම කරනකොට තමයි Tamanට පුළුවන්කම ලැබෙන්නේ Taman හැම දෙයක්ම සිද්ධ කරලා තියෙන්නේ ධර්මානුකූලව. වැරදි විදිහට Tamanගේ හිතට ඒ කරන ක්‍රියාකාරකම් බුදුහාමුදුරුවන්ගේ ධර්මයට පටහැනිව සිද්ධ වෙනවා නම් Taman එතනම දකිනවා.
මම මේ බුදුහාමුදුරන්ගේ බුද්ධ ශ්‍රාවකයෙක් හැටියට දැන් බුදුහාමුදුරු දේශනා කරනවා බික්ඛු බික්ෂුණී උපාසක උපාසිකා සිවණ පිරිස මගේ ශ්‍රාවක. දැන් අපි ශ්‍රාවක ගණයට අයිති මේ පින්වත් පිරිස. එහෙනම් මේ පින්වත් පිරිස අඩුම තරමින් අර ශික්ෂාපද පහ සමාදන් වෙලා ඒ රාමුව තුළ ඉඳගෙන තමන්ගේ ජීවන රටාව ගෙනියන්න. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා ශික්ෂාපදය තුළ අපට කයෙන් කරන අකුසල් 3ක් දේශනාවේ සඳහන් වෙනවා නේද? මේ කයෙන් කරන අකුසල් වලින් අපි බැහැර වෙන්න. අපි ප්‍රතිඥාවක් දෙන්න ඕන. කාටද දෙන්න ඕන? තමන්ට ප්‍රතිඥාවක් දෙන්න ඕන. වෙන කාටවත් නෙමෙයි ප්‍රතිඥාව දෙන්නේ. තමාගේ ගැළවීමෙන් තමන් ළඟයි. තමා හිතට තමා තමයි සෙවණැල්ල. එහෙනම් මේ ගැළවෙන මාවත තමයි බුදුහාඳුරෝ පෙන්වුවේ. බුදුහාඳුරෝ සියලු කෙලෙස් ප්‍රහාණය කළා මේ විශ්ව ධාතුව ජයගත්ත සක්වල මෙසක්වල දසදහස් සක්වල ජයගත්ත ශ්‍රේෂ්ඨම උතුම් සත්ත්ව පුද්ගල ස්වභාවයට එහා ගිය ශක්තියක් මතු කරා. අපටත් ඒකම කරගන්න. එහෙනම් අපි මේ මග ගමන් කරන අපට ලැබිලා තියෙන මේ බුද්ධිය තමයි ආධාර කරන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. තමන්ගේ ගැලවීම තමන්ගේ බුද්ධිය තුලින් තමයි මත කරගන්න. නත්ති මේ සරණං අඤ්ඤං. දැන් තමන්ට අවබෝධ වෙන්න ඕන. මම මේ සංසාරේ මේ නැවතුම් පොලක සිටින්නේ. මේ සම්මත ලෝකෙට මම මේ කවුරුත් එක්ක සම්බන්ධකම් පවත්වලා කවදා හරි දවසක මේ හැම දෙනාගේම සමු අරගෙනම යනවා. මම අරන් ආවේ කුසල් අකුසල් පමණයි. මම රැගෙන යන්නේ කුසල් අකුසල් පමණයි. මම අතදගත් සියලු දේවල් ළමා යනවා. ළමා යන්නේ නැද්ද? දැන් මේ වැලිවත්තගේ මහතුන් මොනවද අරන් ගියේ? පාසක මහත් මොකක්වත් අරන් ගියා. අරන් ගියා දෙයක්. මොකක්ද අරන් ගියේ? කුසල් අකුසල් පමණයි. වෙන මොනවාක්වත් අරන් ගියේ. එයාගේ ජීවන රටාව කොයි විදිහටද ගෙනියන්නේ ගෙනිච්ච කියලා සමහර වෙලාවට මේ පින්වත් පිරිස එයාගේ ගති ලක්ෂණ වලින් දකින්නේ. දැන් තමන්ගේ ගති ලක්ෂණ බාහිරට පේනවනේ. පේනවා. දැන් ඒක බාහිරයට තමන් මේ වගේ කියලා ඒ චරිතයේ රඟ දැක්වුවා. සමහර වෙලාවට ඒ චරිතය ඇතුලේ ඊට වඩා හාත්පසින්ම විවිධාකාර ගති ලක්ෂණ තියෙන චරිත තියෙනවා. එහෙම නේද? ඒක තමයි හැටි. ඒ නිසා මේ හැම දෙයක්ම තමාගේ සම්බුද්ධිය තුළින් විමර්ශනය කරලා තමන්ගේ අඩුපාඩුකම් තමන් අඳුනගෙන තමන්ගේ යහපත් පැත්ත වර්ධනය කරගෙන මේ පිළිවෙත අනුගමනය කරන්න තමයි බුදුහාමුදුරුවෝ අපට අනුදැන වදාළේ. සම්මා දිට්ඨිය තුළ සීමා රහිතව ඉන්න ඕන. අන්නෙම ඉන්නකොට අර කයෙන් කරන අකුසල් වලින් අපට බැහැර වෙන්න පුළුවන්. අපට අපේම සම්බුද්ධිය. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒක සමාදියාමි කියන්නේ මොකද්ද? කුසලෙන් බැහැර වෙනවා කියන එකයි. කුසලයේ පිහිටනවා කියන එකයි. ඒක සීමා කරොත් ඒක වචනෙට දැන් අපි ඒක නේද කරන්නේ. එම කරන්න උත්සාහ ගත්තොත් තමා විසින්ම තමා රවට්ට ගැනීම. කෙනෙකුගේ ජීවිතයක් අපිට පුළුවන් ද සතුටෙන් හානි කරන්න. පුළුවන් ද හානි කරන්න? බෑ. එහෙම කරන්න බෑ. අපේ ප්‍රාණය කියන එක ඝාතනය කරගෙන තමයි තවත් කෙනෙකුගේ ජීවිතයක් ප්‍රාණයක් ඝාතනය කරන්නේ. අපි අපේ හිතේ රත් වීමක් කාණ්ඩ ශක්තියක් ඇති කරගෙන ලේ ධාතු රත් කරගෙන තමයි අපි මේ දේ කරන්නේ. එතකොට කවුද ඒකේ අයිතිකාරය? කවුද ඉස්සලාම වලේ වැටෙන්නේ? තමන්මයි ඒ වලේ වැටෙන්නේ. ඒ නිසා තමන් කැමතිද තමන්ගේ ජීවිතයට හානියක් වෙනවට? එහෙනම් අන් අය කැමති නෑ නේද? අපට මේ ඇහැට පෙනෙන ඉනිකුණන් ඉඳලා මේ සියලුම සත්වයෝ තිරිසන් සත්තු අපට අයිතියක් නෑ
ඝාතනය. ජීවිතයක් විනාශ කරනවා. ඔය සත්ව ආත්මවල දේශනා කරන මාත් මේ ධර්මයේ ශ්‍රවණය කරනව ඇත්තොත් ඉපදුනා. ඒ ගති ලක්ෂණ අපට එනවා. ඒ ගති ලක්ෂණ එනකොට තමයි බුදුහාඳුර දකින්නේ කිය සම්මා දිට්ඨිය තුල. තිරිසන් ගති එනවා අපට. ප්‍රේත ගති එනවා අපට. යක්ෂ ගති එනවා. ඒ එන මොහොතේදී අපි යෝනිසෝ මනසිකාරයෙන් ඉඳගෙන මේක විමර්ශනය කරමින් ඉන්නවා නම් අපට දකින්න පුළුවන් බොහෝම හොඳට විනිවිදව අපේ දුර්ලභ තමන්ගේ දුර්ලභ. අන්න එහෙම ඒ පිළිවෙත තුලින් තමන් ක්‍රියාත්මක වෙනවා නම් එහෙම කෙනා තමන්ගේ ජීවිතයේ ගියා ප්‍රාණඝාතය කරන්නේ. ඔය ආත්මවල අපිට තිබුණා දැන් ඔය තිරිසන් ආත්මවල ඉපදෙන මදුරුවගේ ඉඳලා සියලුම සත්වයෝ අපේ ඥාතිවරයෝ වෙලා ඉන්නේ. එච්චරටම සංසාර බයයි. එක්තරා අවස්ථාවකදී බුදුහාඳුරෝ දේශනා කරන භික්ෂුන් වහන්සේලා අරබයා කඩිරැලක් පෙන්නලා මහණෙනි ඔය යන කඩිරැල තුල ශක්තිති රජ වෙච්ච අයත් ඉන්න. බලන්න එච්චර සංසාර කොච්චර බයද කියලා එහෙමනම්. එහෙනම් අපේ ජීවිතේ කොහේ නැවත වරක් උප්පත්තිය ලබයිද කියලා අපිට කියන්න පුළුවන්. ලුවාන්තරං කුසලේම පිහිටා. ලුවාන්තරං ධර්මයටම අනුව තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහයක් කරනවා. අන්න එහෙම පිළිවෙතක් අනුගමනය කරමින් ජීවිතේ ගියත් හොරකමක් සිද්ධ කරන්න. ඒ හොරකම කරත් ඒක කරලා සතුටින් ඉන්න බෑ. ඉන්න පුළුවන් සතුටින්. මෙතන වද දෙනවා. ඉනහ වෙලා හිටියත් මේක ගිනි ගන්නවා. තමන් කැමතිද සමත දෙයක් කවුරුහරි හොරකම් කරනවට. එහෙනම් තමන් ඒක අකමැති වගේ අන් අයත් කැමති නෑ. එහෙනම් ඒ අදත්තා දාණයෙන් තමන් බැලිලා සිටිනවා. ඊළඟට කාම මිච්ඡාචාරය. මේ කාම මිච්ඡාචාරය කියන්නේ අඹුසැමියන් අතර තියෙන්න ඕන හොඳට අන්‍යෝන්‍ය සුගතතාවය. නකුල මාතා නකුල පිතා. නකුල මාතා කවදාකවත් තමන්ගේ ස්වාමි පුරුෂයාගේ අසුර මිසක් වෙනත් පර පුරුෂයන්ගේ අසුර පැතුවේ නැහැ. ඇහෙන් කාමක හැඟීමකින් පුරුෂය දිහා බැලුවේ නැහැ. බුදුහාඳුර දේශනා කියන්නේ මේ නකුල මාතා. බුදුහාඳුරනේ මගේ ස්වාමි පුරුෂයා ඇරෙන්න මම වෙනත් ස්වාමි පුරුෂයෙක් කෙරෙහි කාමුක හැඟීමකින් බැලුවේ නැහැ. මගේ ප්‍රතිවෘත්තා මම හොඳට ආරක්ෂා කරා. මගේ ස්වාමි පුරුෂයාට මම කල්යාණ මිත්‍රයෙක් වුණා. මාර්ග උපදේශිකාවක් වුණා. බිරිඳ වගේම නකුල පිතත් කියනවා බුදුරජාණන් වහන්සේ මගේ නකුල මාතා ඇරෙන්න මම වෙනත් ස්ත්‍රියක් කෙරෙහි කාමුක හැඟීමකින් මගේ ඇහැ පරිභෝජනය කරේ නැහැ. මම මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන ධර්මානුකූලව තමයි බුදුහාඳුරන් මේ දේශනා කරපු බුදු පිළිවෙතට අනුව මගේ ජීවිතේ ගොඩනගා ගත්තේ. මගේ ස්වාමි දිනියත් එහෙමයි මාත් එහෙමයි. මේ අතට පුළුවන් නකුල මාතා නකුල පිතා වෙන්න. විසාඛාවල වගේ මේ හැම දෙයක්ම බොහොම හොඳට සිද්ධ කරන්න පුළුවන් කොහොමද? සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරසිතකින්. ඒ කියන්නේ තමන්ගේ යුතුයකම් කොටස ඉෂ්ට කරනවා ස්වාමි පුරුෂයාට, දරුවන්ට, ඥාතීන්ට, දෙමව්පියන් ඉන්න දෙමව්පියන්ට, අසල්වැසියන්ට කිසිම බලාපොරොත්තුවක් ඇතුව යමක් කරනවා නම් එතන උපාදානය. බලාපොරොත්තුව සුන් වෙනකොට ව්‍යාපාදය. උපාදානයයි ව්‍යාපාදයයි ඇතුළු මොකද වෙන්නේ? නැවත භවයකට යනවා. මේ භවයකට යනවා කියලා කියන්නේ කොතනදී කොහේ ආකාරයට කොයි විදියට යයිද කියලා කියන්න බෑ. කිසිම දෙයක් දැඩිව අල්ලගන්න එපා. දැඩිව අල්ලගත්තොත් එතන ඇලීමක්.
දැඩිව ව්‍යාපාද ඇති කරගන්න එපා. විසම ලෝභය, විසම ද්වේෂය ඇති වෙන්නේ මොකක් නිසාද? මෝහය නිසා. මේකෙන් තමන් බැහැර වෙලා තමන්ගේ ජීවිතයේ ගොඩනගාගෙන කටයුතු කරනවා නම් අන්න කයෙන් කරන අපසල් වලින් තමන්ට බැහැර වෙන්න. තපෝත බ්‍රහ්මචර්යයන්ට ආර්ය සත්‍යාන දස්සන. දැන් ආර්යවතුන් වහන්සේලා ගිය මග අපි යන්න ඕන. අපිට තියෙන්නේ නිතිපන්සිල්, පොයට සිල්. ඉතින් මේ දේ තමන්ට කරන්න පුළුවන් බොහොම ලෙගසියෙන්, පහසුවෙන්. ඒ කරන ක්‍රමවේදය තුල තමන් සීමා රහිතව ක්‍රියාත්මක වෙන්න ඕන. තමන්ගේ ලැබුණු මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන ලෝකේ ස්වභාවය දකින්න ඕන. කවදාකවත් ලෝකේ අපට ඕන විදිහට දරුවෝ අපට ඕන විදිහට අවනත වෙන්නේ නැහැ. අවනත වුණත් එයා අර දරුවා අම්මා නිසා අවනත වුණාට එයාගේ හිතේ තියෙන්නේ සංසාරගත පුරුදු. ඒ ගති ලක්ෂණ අඳුනගෙන දරුවාගේ හිත හොඳට සුවපත් වෙන ආකාරයට එයාට ගෝචර වෙන විදිහට තමන්ගේ බුද්ධිය තුලින් එයාට මාතෘත්වය තුලින් එයාගේ යහපත් පැත්ත වර්ධනය කරන්න ස්වාමි පුරුෂයාටත් තියෙනවා. කවුරුත් අපි එකට හිටියට අපි ගෙන ආපු මේ ශක්ති ගුණයට අනුව තමයි අපේ සියලු ක්‍රියාකාරකම්. ඊළඟට වචනයෙන් කරන අකුසල් හතරක් තියෙනවා. මුසාවාදා. බොරුවක් කියන්න පුළුවන්ද මෙතෙන්ට විරුද්ධව? බෑ. ඒ එක බොරුවක් කිව්වොත් ඒ බොරුව සනාත කරන්න. තව බොරු කීයක් කියන්න වෙනවා. එහෙනම් තමන්ගේ හිතට බොරු කරගෙන නේද ඒ දේ කරන්නේ. දැන් තමන් ඒක විමර්ශනය කරලා බලන්න. ඒ වගේම තමයි පරුසා වාචා. තමන් මේ රොස්පරුස් වචන කියනකොට ඉස්සෙල්ලම ගිනිගන්නේ කාවද? තමන්ව ගිනිගන්නේ. ඔය ගිනි අරගෙන නේද කලහ කරගන්නේ, වාද කරගන්නේ, ශෝක කරන්නේ, පපුවට ගහගන්නේ. ඒක උඩු දිව්වට පස්සේ දඬු මුගුරු අතර අරගෙන නේද? ඒ ප්‍රතිවාදියාගේ ජීවිතෙත් විනාශ කරලා ඊට පස්සේ තමන්ගේ ජීවිතෙත් විනාශ කරලා මුළු මහා කලබගෑනියක් ඇති කරන්නේ මේ පිළිවෙත අනුගමනය කරපු නැති එකේ විපාක නේද? මේ පිළිවෙත අනුගමනය කරනවා නම් තමන් යම්කිසි සීමාවක් තුල ඉඳගෙන සංයමයකට යුතුව තමන්ගේ ජීවන රටාව ගෙනියනවා නේද? එහෙම නේද? එහෙම කළොත් නේද තමන්ගේ සියලු දේවල් තමන්ටත් අන්නයටත් පොදුවේ හැමදිනාටමත් මෙලව පරලව ලෝකෝත්තර වශයෙන් සැනසීම ළඟා කරගන්න ආකාරයට ධර්මානුකූල සිද්ධ කරන්න පුළුවන්. මේක නෑ ගිලිහිලා සමාජය. තමන්ගේ දරුවන්ට පවා දරුවෝ පුංචි සංදියේ ඉඳලා දහමට නැඹුරු කරා. අම්මගේ තාත්තගේ වටිනාකම, මේ ලැබුණු මනුස්සාත්මේ වටිනාකම, සමාජයේ තියෙන ඒ විරෝධී දේවල් වල තියෙන ආදීනවේ ඒක අකුසල් පෙන්නලා දෙන්න. මේ දේ කළොත් දරුවෝ මේ දේ වෙනවා පෙන්නලා දෙන්න. පෙන්නලා දීලා තමන්ගේ දරුවා ලොකු මහත් වෙන්න විශේෂ අවධානයක්. මොකද තාක්ෂණයේ දියුණුවයි, තාක්ෂණ මෙවලන් නිසා මේ අපේ සමාජ රැල්ල මහා විසමකාරී තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක හොඳට අපිට දකින්න පුළුවන් මේ මාධ්‍ය තුලින් නේද? ඒ නිසා මේවා තමන් අවබෝධ කරගෙන තමන්ගේ යහපත් පැත්තත් වර්ධනය, තමන්ගේ කුසෙන් බිහිවෙච්ච දරුවන්ට, තමන්ගේ සහෝදරයන්ට කාටත් සම්මත ලෝකේ යහපත් පැත්තම පෙන මම ජීවත් වන්නේ යන්නගේ යහපත නිසා. ඒ අනුව කටයුතු කරන්න උත්සාහ ගැනීමක් සිද්ධ කරන තමයි තමන්ට සතුටු වෙන්න පුළුවන්. ආපස්සට හැරිලා බලනකොට මගෙන් කිසි කෙනෙකුට අවඩක් වෙලා නැහැ. අපි කොපමණ අපේ මේ මනුස්සාත්මයේ තියෙන මේ වටිනාකම අවබෝධ කරගන්නතු කොපමණ විදිහට අපේ කාලේ අපතේ අරිනවද? නිකන් හිතන්න බලන්න. දැන් සමහර වෙලාවට මේ අත්තු කියන අනේ අපේ හාමුදුරුවනේ අපට වෙලාවක් නැහැනේ. ගෙවල් දොරවල් වල වැඩ, දරුවන්ගේ වැඩ, කොපමණ වැඩ නැහැ. මේ හැම දෙයක්ම බොහොම හොඳට Tamanට බොහොම ප්‍රභාෂර විදිහට කරන්න පුළුවන් මේ ප්‍රතිපත්ති තුළ ඉන්න. Tamanට
හිතට යම් අසහනකාරී දෙයක් ආවත්, කලකිරීමක් ආවත්, ඒ ඔක්කොම තමා තුළින් දකිනවා. තමා තුළින්ම දැකලා තමා විසින්ම ඒක බැහැර කරන්න තමන් උත්සාහ ගන්නවා. අන්න කෙලෙස් තමන වීර්යය. සිත කියන එක තමයි හැමතිස්සෙම පාලනය කරන්න ඕනේ. සිත හවල් හැඩයක් කියලා කියන්න බෑ. සිත ඉංග්‍රීසියෙන් කියනවා මයින්ඩ් කියලා. භාෂාවල් 100ක් කියනවා නම් 100ක්. මේ නාම කියලා කියන්නේ මොකද? ප්‍රඥප්ති. මේ හැම දිනාටම දාලා තියෙන සංස්කාර හැටියට නම. මේ සියලු මේ අපි කවුරු සංස්කාර. භෞතික වස්තු සංස්කාර. ඒ වගේම සවිඥානික වස්තු සංස්කාර. අවිඥානික වස්තු සංස්කාර. අපි පරිභෝජනය කරන ඇල්පෙනිස් ඉඳලා සියලුම දේවල් සංස්කාර බුදුහාමුදුරු දේශනා කරන සබ්බේ සංඛාරා අනිච්චති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බන්ධති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මේ සියලු සංස්කාරයන් අනිච්චයි කියලා දකින්න. ඉතිරියක් නැතුව ඇහැට දකින්න රූපය විනාශ භාවයට පත් වෙන කියලා දකින්න. කනට ඇහෙන ශබ්දයක් එහෙමයි. ඒකත් එතනම විනාශ භාවයට පත් වෙනවා. නාසයට දැනෙන ගන්ධය ඒත් එහෙමයි. දිවට දැනෙන රසයත් එහෙමයි. කයට දැනෙන පහසත් එහෙමයි. මේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සියලුම දේවල් සදාකාලික නෑ කියලා Tamanට බුද්ධිය තුලින් අවබෝධ කරගෙන සියලු දේවල් පරිශීලනය කරන්න සතුටක් තෘප්තියක් ලබන්න කොහොමද මේ හැම දෙයක්ම ජාති ජරා ව්‍යාධි මරණ සත්‍යයටපත් වෙනවා කියන අවබෝධය ලැබෙනවා. එහෙම අවබෝධය ලැබමින් කටයුතු කරනවා නම් අර අපතේ අරින කාලය තමන්ගේ මේ උතුම් පිළිවෙතට තමන් උපයෝගී කරගන්න. කාලේ රන් හා සමානයි ප්‍රඥාවන්තය. අනුශීලස කාලය ගත කරන්න උදේට නැගිට පැදුරින්දලා රැයට නිදා ගන්න යනතුරු මේ පිළිවෙත අනුගමනය කරමින් තමයි ඉන්නේ. අන්න ඒ පිළිවෙත තුලින් තමන්ට නොනැසෙන ධනයක් රැස් කරගන්න පුළුවන්. ඒ ධනය තමයි බුදුහාඳුර අපට සදාකාලික ධනය කියලා කිව්වේ. අනිත් මේ සියලු දේවල් తాවකාලිකයි නේද? ඔය පරිභෝජනය කරන ඇඳුම් ආයතන වලින් එක දකින්න පුළුවන්. කන බොන ආහාර වලින් දකින්න පුළුවන්. තමන් මේ පරිභෝජනය කරන සියලුම ඇල්පෙනිස් ඉඳලා සියලුම දේවල් තුලින් තමාට බුද්ධිය තුලින් දකින්න පුළුවන්. මේ මස් ඇස කියන එකකින් බැහැර වෙලා නැනස පාදාගෙන ප්‍රඥාව මූදු වෙන ආකාරයට තමන් මේ හැම ක්‍රියාකාරකමක් සිද්ධ කරනවා නම් අන්න තමන්ට පුළුවන් සම්ප්‍රප්පලා ඒවෙන් බැහැර වෙන්න. ඉස් වචන පිසුනා වාචා තමන්ගේ සියලු අකුසල් වචනයෙන් කරන අකුසල් වලින් බැහැර වෙලා තමන්ගේ හිත කය වචන තුන්දර සමානුකූලව ගොඩනගා ගන්න තමන් උත්සාහයක් කරනවා. ලෝභ කියන එක එනකොටම දකින්න. යමක් කරනකොට ඒකට අර සංසාරගත පුරුද්දට අනුව අර ලෝභ කියන එක එනවා. සමහර වෙලාවට තමන්ට වඩා ඉහළ කෙනෙක් ඉහළ විදියට යනකොට තමන්ගේ පහළ මට්ටමේ ඉන්න කෙනා තමන් අභිභව යනකොට අපිට හිතට අර පෘථග්ජන භාවයට අපට අකමැත්තක් ඇති වෙනවා. ඒක තමයි ලෝකේ ප්‍රවණතාවය. තමන් පසු කර යනකොට එයා කැමති නැහැ. අද ලෝකේ හැම පැත්තෙම හැම අන්තයකම ඕක තමයි තියෙන්නේ. තරඟකාරීත්වය. නමුත් ඒ හැම දෙයක්ම තමන් තමාගේම බුද්ධිය තුළින් අවබෝධ කරගෙන ඒවා ඉදිරියේ තමන් හිත වැරදි පැත්තට යොමු කරගන්න නැතුව අකුසලයට බර කරගන්න නැතුව උසල් පැත්තට යොමු වෙන ආකාරයට තමන් ක්‍රියාත්මක වෙනවා නම් තමන්ට පුළුවන් තමන්ගේම බුද්ධිය තුළින් අපි මේ හැම දෙයක්ම කරන්නේ මොකද්ද? කාම ලෝකේ කාම භෝගී ජීවිතයක් ගත කරන පිරිසක් අපි කවුරු? මේ තාක්ෂණයේ එන්න වැඩි දියුණු වෙන මිනිසා විසින්ම විනාශ වන කාලවකවානුවක් පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා අතීතේ. දැන් ඒක සිද්ධ වෙලා නැද්ද? දැන් ඒක සිද්ධ වෙලා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ විද්‍යාව කියලා අපි කිව්වට අවිද්‍යාව කියලා. මුලා වෙලා අපි ආවා දැනුත් මුලා වෙලා යනවද කියලා තීරණේ කාසතුද තියෙන්නේ? තමන් සතුවයි. අනිසා පුළුවන් තරම් මේ සියලු අකුසල් මූලයක් 10ක් තියෙනවා. කයෙන් කරන අකුසල් 3යි, වචනයෙන් කරන අකුසල් 4යි, සිතින් කරන අකුසල් 3යි. මේ අකුසල් වලින් බැහැර වෙලා ධර්මානුකූලව ජීවත් වෙනවා.
තපෝත බ්‍රහ්මචර්ය අබ්‍රහ්මචර්යාවෙන් බැහැර වෙලා බ්‍රහ්මචර්යා ජීවිතයක් ගත කරමින් තමනුත් අර විසාකාව තමන්ගේ ජීවිතේ බොහෝම හොඳට සැහැල්ලුවෙන් ගත කරන පක්ෂියෙක් වගේ රෝගකාරකයන් ආවත් ඒ රෝගකාරකයන් ඉදිරියේ තමන්ගේ හිතේ සැලීමක් ඇති කරගන්න මේක කාටත් පොදු ධර්මතාවය. ලෙඩ නොහැදෙන කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? කයෙන් ලෙඩ වෙනව නේද අපි? මානසික ලෙඩ තියෙනවා. මානසික ආතති කියලා කියන්නේ නේද? තමන්ගේ කැමැත්ත ඉෂ්ට කරගන්න හොඳින් හෝ නරකින් අපි අර මස් ඇසින් බැලුවොත් තමයි ওই දේ සිද්ධ වෙන්නේ. නැනස කියන එක පාදාගෙන ඥානවන්තව හිතලා තමන්ගේ යහපත් පැත්ත අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මේ ලෝකත් ස්වභාවය මේක හැම දෙයක්ම කෙලවර වෙන්නේ දුකකින් කියලා ඒ දුක පිළිබඳව පිළිසිඳ දැනගෙන මේක අනත්තයි කියලා අවබෝධය ලැබමින් තමන් කටයුතු කරනවා නම් තමන්ට පුළුවන් දුක ඇති නොවන ආකාරයට තමන්ගේම සම්බුද්ධිය තුලින් මේ මුතුන් ප්‍රතිපත්ති තුලින් නිවීමක් මතු කරගෙන ඒ නිවීම තමන්ගේ හුස්ම රැල්ල පිට වෙන තාක්කල් තමන් බොහෝම හොඳට සැහැල්ලුවෙන් ක්‍රියාත්මක කරගන්න පුළුවන්. අන්න එතන තියෙනවා බුදුහාමුදුරන්ගේ දේශ ධන 7ක් තමන්ගේ ළඟ රැස් කරගන්න පුළුවන්. මොනවද ධන? සද්ධා ධනෙ. බුදුහාමුදුර දේශනා කරපු ධර්මයේ කෙරෙහි හිතේ ප්‍රසාදයේ තියෙන අචල සද්ධාව තියෙනවා. හිරි ධනෙ. හිරි කියන්නේ ලැජ්ජ බය කියන එක තියෙනවා. කුසලයට ලැබී අකුසලයට බයයි. හිරි ඔත්තප්. සීල ධනෙ. ලය සිසිල් හැමතිස්සෙම. සුත ධනෙ. තමන් මේ ධර්ම දේශනා මේ පින්වත් පිරිසට දේශනා කරනොත් ඒ දේශනාව තමන්ගේ බුද්ධිය තුලින් තමන්ට මේක නැවත වරක් ආවර්ජනය සුනාත ධාරේත චරාත ධම්මේ ඒක නැවත වරක් ආවර්ජනය කළා තමන් ඒ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා තමන්ගේ යහපත් පැත්ත වර්ධනය කරගන්න උත්සාහ කරනවා. අන්න ඒක තමයි ප්‍රඥාවන්තයාගේ ලක්ෂණය. දැන් අපි එතන දෙන්නේ කියලා තමන්ගේ හිතට සතුටු කරලා බලන්න. මරණය කොයි මොහොතේ සිද්ධ වේද කියලා කියන්න බෑ. ලෙඩ රෝග වලට අපි ගොදුරු වෙනවා වගේ කොයි මොහොතේ ලෙඩ වලට ගොදුරු වෙයිද නේද? කියන්න පුළුවන්. කොයි මොහොතේ අනුතුරකට භාජනය වෙයිද? කොයි මොහොතේ මරණය කරා අපි ලං වේද? කුමන විදියට මරණය සිද්ධ වේද? උඩ හිටියත් අහස, පොළව යට හිටියත්, මුහුද මැද හිටියත්, වීදුරු පෙට්ටිය හිටියත් මරණ වෙලාවේ මැරෙනවම ඔය මැරෙන මොහොතේදී මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා මරණයට නොබියව මුණ දෙන්නයි බුදුහාඳුර දේශනා කරේ. අන්න ඒ කෙනා තමයි ප්‍රඥාවන්තය. ඒ කෙනා තමන් මව් කුසේද මැරිලා කියලා දකිනවා. ක්ෂණික මරණය දකින්න උත්සාහයක් ගන්න. උපත සමග නේද මරණය ගේන්නේ. දැන් මේ මව්පදුවේ ලැබුපු අයනේ මෙතන ඉන්නේ. කලලයක් හැටි බිහි වෙච්ච කලල නේද දින සති මාස ගණන් අතර බිලින්දෙක් බවට පත් වෙන්නේ. එතකොට උපතයි මරණය දෙකම සිද්ධ වෙලා නේද? තමාගේ බුද්ධිය තුළින් තමන් දකින්න උත්සාහ ගන්න ඕනේ. ඊළඟට සම්මුති මරණය. අපි දැන් පංච ඉන්ද්‍රියන් හරහා මේ විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රිය සම්පයෝ දුක්ඛෝ යංකිච්ච නලපති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා. මේක තමයි සකස් කරේ සංසාරේ එන ගමන. ඒකයි තාමත් සංසාරේ. ඕකෙන් බැහැර වෙන්න ඕනේ. ඕකෙන් බැහැර වෙලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ සියලු දේවල් අපට ඕන විදියට පරිශීලනය වෙන්නේ. අපට අපේ බඹයක් පමණ ලෝකෙවත් පාලනය කරගන්න. අපට මේක අපට ඕන විදිහට පරිශීලනය කරන්න පුළුවන්ද? බෑ නේද? බෑ. වෙලාවට සංඥා වෙනකොට ඔකට දෙන්න ඕන. නේද? සංඥාව වෙනකොට අනිත් සංඥාවට ආයි පාරක් ඒ ගත්ත දේවල් ඒ ඉන්දන ඔක්කොම පහ කරන්න ඕන. හොඳයි නැද්ද? ඔය හැම දෙයක් තුලින්ම Tamanට පුළුවන්නේ ඔය ආහාර ටික ඔකට දෙනකොට ඉන්දන හැටියට පටික්කුල භාවය මෙනෙහි කරන්න. ඊළඟට ඔය ශරීර කූඩුවේ නාවනකොට අන්දවනකොට හැම දෙයකම Tamanට පුළුවන්නේ ඕක පිළිකුල මෙනෙහි කරන්න. ඇහෙන් කබ ගලනවා, කනෙන් කලාඳුරු වැටෙනවා, නාසයෙන් කොටු වැටෙනවා, මුඛයෙන් කුණු කෙල වැටෙනවා, කයින් දාඩිය මුගුරු කුණු. මේක ස්වභාවය. මේ తాවකාලික දෙයක් නේද අපි අල්ලගෙන සැපයි කියලා මේක සතප්පන්නේ යන්නේ. එහෙම කියලා අසුභවාදී කියලා හිතන්න එපා. හොඳට සැප විඳින්න. රාජමාලිගාවල් හදන්න තියෙනවනේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අත්හැරලා.
ඥාන වාහන ගන්න පුළුවන් නම් ගන්න. බුදුහාඳුර කොතනකවත් ඔය එපා කියලා නෑ. බුදුහාඳුරන පූජා කරේ රත්තරන් මැණික් ඔබවලා ආරම පූජා කරේ. ජේතවනාරාමේ මුළු භූමියම මැණික් වලින් ඔබවලා පූජා කරේ. බුදුහාඳුර ඒ අනේ පිටිසුතුමාට කිව්වේ නෑ මේක කරන්නේ නෑ. කරන්නේ. හැබැයි ඒකේ යථාර්ථය දැනගෙන තමන්ගේ බුද්ධිය. මෙන්න මෙච්චර හොඳ දර්ශනය බුදුහාඳුර දේශනා කළේ. මේක අපි පැත්තකට දාලා වැරදි විදිහට නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොඩ වෙලා මසතින් බලලා අපි මේවා පරිභෝජනය කරොත් අපට මේවා දාලා යන්න බැරි වෙනවා. දරුවා දාලා යන්න බෑ. මරණ මංචකයේදී දරුවා ගැන ආසාවක් ඇති වුණොත් තණ්හාවක්, ගෙවල් දොරවල් ගැන තණ්හාවක් ඇති වුණොත් මොකද වෙන්නේ? ආයෙ එනවා කැරකිලා. එන්නේ මිනිස්සෙක් වෙලාද? හිතන්න නම් එපා. එහෙම දේශනාවේ සඳහන් වෙනවා බුද්ධ දේශනාවේ අතීතයේ. දැනුත් ඒ වගේ සිදුවීම් මේ වර්තමානයේ තියෙනවා. අපි දැනුවත්. ඒ ගෙදරම බල්ලෙක් වෙලා හරි නැත්නම් ගෙම්බෙක් වෙලා හරි නැත්නම් පෙරේතෙක් වෙලා හරි එච්චරටම සංසාර බයයි පින්නේ. ඒක තමා තුළින් දකින්න ඕන. එහෙනම් තපෝත බ්‍රහ්මචාරියංච අරිය සත්‍යාන දස්සන මේ බුදුහාමුදුරු දේශනා කරේ අපට ආර්යවතුන් වහන්සේලා උන්වහන්සේලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ කෙරේ පැහැදිලා උන්වහන්සේලගේ සම්බුද්ධිය තුලින් උන්වහන්සේ මහා රාජ බෝධිය සාක්ෂාත් කරගත්තා. සෝවාන් මාර්ගඵල, සකෘදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, රහත් මාර්ගඵල ලබා ගත්තා. අපට තමයි මේ මිනිස්සය කියන සත්‍ය තමයි රහත් උනේ. මිනිස්සය කියන සත්‍ය තමයි බුදු උනේ. මිනිස්සය කියන සත්‍ය තමයි පසේ බුදු උනේ. ඒ කියන්නේ සත්ත්ව පුද්ගල ස්වභාවයට එහා ගිය ශක්තියක් මතු කරගත්තා පින්වතුනි. ඇයි අපට බැරි? මේ දර්ශනය වෙනත් ආගමක ලබ්ධිකයෝ දේශනා කරලා තියෙනවද? දැන් ආගමක ලබ්ධිකයෝ ඉන්නවනේ. නේද? විසුස් වහන්සේ නබි නායකතුමා. නමුත් ඒ හැම ආගමකම තියෙන්නේ බලෙන් ආගම අදහන්නම ඕන, පල්ලි යන්නම ඕන. අනිවාර්යයි. අපේ තියෙනවද එහෙම නිදහස්? මේක සහන්තියක් තියෙනවද? පනවල තියෙන නීතියක් නැහැ. මේ නිදහස මෙච්චර ලැබිලා තියෙද්දි මෙච්චර අපට සන සම්පත්තිය ලැබෙද්දි අපි මේක පැහැර හරිනවා නම් තමන් විසින්ම තමන්ගේ වල කපාගත්ත වෙනවා. දැන් අපි ඉන්නේ ඉහළ තැනක. අපිට හොඳට පංචේන්ද්‍රයන් පිහිටලා තියෙනවා. අද පංචේන්ද්‍රයන් අහිමි වෙච්ච අය අපි වගේ පිරිස් කොපමණ ඉන්නවද? ඔය තැන්වල අපිත් හිටියා. මාත් හිටියා, මේත් හිටියා. අංග විකල බවටපත් වෙලා. ඇස් පේන්නතු කන් ඇහෙන්නතු කතා කරන්න බැරුව හිටියා. පිළිකා රෝගවල බලන ඉපදිච්ච ගමන්ම ළමයට ලියුකේමියාව. කරපු කුසල කර්ම වලට විපාක. අඳුර ගන්න බෑ දොස්තරට ලෙඩේ. එහෙම. එච්චරම සංසාර බයයි. මේ තිරිසන් ආත්මේ එක සත්ත්ව කොට්ටාසයක් ගත්තාම අපිට ඒ සත්ත්ව කොට්ටාසේ ගණන් කරන්න බැහැ පිළිතුරු. නමුත් මිනිස්සු ගණන් කරන්න පුළුවන්. මනුස්සාත්වයක් ලැබලා උප්පත්තිය ලබන්න හරියට කන කැස් බෑවා වියසුදුරෙන් අහස දකින්න වගේ. දුර්ලභංච manussත්තං දැන් අපට ඒක ලැබිලා තියෙනවා නේද? ඒ වගේම සන සම්පත්‍ය අපට හිමි වෙලා තියෙනවා. ඒ වගේම ධර්මයේ අහන රටක අපි ඉපදෙලා තියෙනවා. එහෙනම් මේක අපි පැහැර හරිනවද කියලා තීරණය කාසතුද කියලා තමන් කිව්වා. අපි වහගත්ත නිවන නැවතවරක් උද්දීපනය කරන්නයි බුදුහාමුදුර අපට දේශනා කළේ. අපි වහගත්තේ නිවන අපි විසීමයි. කවුරුවත් නිසා මේ නිවන ඇහුවේ නැහැ. අපි විසීම තමයි වහගත්තේ නිවන. අපි නිවන උඩ ඉන්නේ. නිවන වහගෙන ඉන්නේ. කාමච්ඡන්දේ, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධත කුක්කුච විචිකිච්ඡා. මේ පහසේ කරගත්තා නම් අපට සංයෝජන ධර්ම තුනක් බුදුහාඳුරෝ ෂේ කරන්න කිව්වා. 10ක් තියෙනවා. 10න් 3ක් ෂේ කරගත්තා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බස පරාමාස මේ තුන ෂේ කරගත්තා නම් අපි සතර අපායට වැටෙනවා. කැමතිද? සතර අපායට නොමැටි Tamanට ලැබුණු මේ අවස්ථාව ප්‍රයෝජන අරගෙන කටයුතු කරන්න කැමතිද? කැමැත්ත නම් මෙන්න තියෙනවා මාව. තිරිසන් අපායට වැටෙන්නේ නැහැ. പ്രേත අපායට වැටෙන්නේ නැහැ. අසුර අපායට වැටෙන්නේ නැහැ. නිරයට වැටෙන්නේ නැහැ. සෝවාන් මාර්ගඵල ලබන්න පුළුවන් සත්ත්ව පුද්ගල ස්වභාවයට එහා ගිය ශක්තියක් තමන්ගේ බුද්ධිය තුළින් මතු කරගන්න පුළුවන්. තමන්ගේ සැපය තමන්ගේම බුද්ධිය තුළින් මතු කරගත්තොත් ඒ සැපය
සදාකාලික සැපය. අර මම මුලින් සඳහන් සද්ධා ධනෙ, ශීල ධනෙ, සුත ධනෙ, ත්‍යාග ධනෙ, පඤ්ඤා ධනෙ, හිරි ධනෙ, ඔත්තප ධනෙ මේ ධන හත තමන් පසුපසේන සෙවණැල්ලමින් තමන්ගේ කල්යාණ මිත්‍රය හැටියට තමන්ට ආධාරයකට ඉන්නේ තමන් විසින් තමන්ගේ බුද්ධිය මේ වෙලා ආධාර කරගෙන මේ අවබෝධ කරගත්ත මේ උතුම් ශක්තිය පමණ නිවන් අවබෝධ කරගන්නකොට තමන්ට ආධාරයකට ඉන්නේ මේක පමණ. මේක තමන් අවබෝධ කරගෙන මේ සංසාර බය දැකලා මේ ගෞතම බුද්ධ ශාසනයේ තමන්ගේ නිවන් මඟ පතක් කරගන්න. නිවීම නිබ්බාන සච්චි ක්‍රියාය. ඒතම් මංගල මුත්තම. බානේ නිදහස් වෙන්න. බාන කියන්නේ මොකද්ද? නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යා මසසින් බැහැර වෙලා අර මාර්යගේ තොණ්ඩුවේ කෙලස් මාර ස්කන්ධ මාර අபிසංකර මාර මච්චු මාර දේවපුත්‍ර මාර මේ මාර්ය පස් දෙනා ඉන්න කඩු අමෝරාගත්ත වදකිය වගේ මේ ග්‍රහණයෙන් මිදිලා මේ තමන්ගේම අවබෝධය තුළින් යහපත් පැත්ත වර්ධනය කරගෙන තමන්ගේ සැපය මතු කරගන්න මේ උදාර දර්ශනය මේ දහම් බිඳ අමාවස්සක් වේවා සංසාර බය දකීවා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසෙනෙහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න ඔබ හැමදෙනාටම හේතු වාසනා වේවා කියලා සාදුකාරය.
දෙකවරුත් එක්ක සාදුකාරය. හොඳයි මේ පින්වත් පිරිස ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම දැහැත් පූජා කළා, ගිලම්පස පූජා කළා, අට පරික්කාර පූජා කළා. ඒ වගේම ඖෂධ වර්ග සපිරි ඒ ගරු බණ්ඩ පූජා කළා. මේ ආදීන් රස කරගත් සීල කුසල සම්භාරයන් මීට මාසාත්‍රයකට පෙර ජන්මාන්තරගත වෙච්ච වැලිවත්තගේ මහතුන් ඒ උපාසක මහත්මාට ඒ ප්‍රාණකාරයට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දෙපාර්ශ්වයේම මේ ගිය දෙමව්පියන් ඇතුළු ඥාතීන්ට ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ ඔබ හැම දිනාගෙම නමින් මේ ගිය පිරිස ඉන්න පුළුවන්. ඒ හැම දිනාටම ඒ වගේම සංසාරේ අපි ඉපදීමින් මැරෙමින් එන ගමනේදී අපට මව් වෙච්ච, පියා වෙච්ච, සහෝදර වෙච්ච, ඥාති විර වෙච්ච ඇත්තෝ යම් සසර රත වැරද්දක් නිසා පින් ගන්න තැනක පින් බලාපොරොත්තු වෙච්ච සිටින්න පුළුවන්. එහෙම සිටිනවා නම් ඒ සියලු මේගේ ඥාතීන්ටත් සියලු අසල්වැසි, ගම්වැසි, නගරවැසි, රටවැසි, ලෝවැසියන් නමින් මිය පරලොව සියලු මේගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් යම් අභායික ස්ථානික උප්පත්ති ලබා දෙන අභායි ස්ථානයෙන් අත මිදෙත්වා. සුගතිගාමී තත්ත්වයටපත් වෙත්වා. සුගතිගාමී ස්ථානික උප්පත්ති ලබා සුගතිගාමී තත්ත්වය වඩා වර්ධනය කරගනිත්වා. කෙලවර උතුම් අමහ මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරය දෙලා මේ ඥාති ඒ වාගේම මේ පින්වත් පිරිස වගේම තවත් පිරිසක් සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන සෑදී පැහැදිලි සිටිනවා. සදේවලවට අධිපති සක්‍රදයන් වහන්සේ, ප්‍රමුඛ දසරාඩ විරෝධ විරූපාක්ෂ වෛශ්‍යර සතරවරන් දිවි හාමුදුරන් වහන්සේලා. ඒ වාගේම සියලුම දිව්‍ය ලෝකවල දිව්‍ය රාජෝත්පයන් වහන්සේලා, මහා බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේ, සහම්පති බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේ, ගටිකාර බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේ ඇතුළු සියලුම බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේලා, අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේලා, ඒ වාගේම අටමස්ථාන, සොළොස්ථාන, සතර දළදා වහන්සේලා ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා, සියලු භූමි තටාක වගම් නියම්ගම් වනපෙත් ආදී ආරක්ෂා කරන, ගෘහයන් ආරක්ෂා කරන, භූමි ආරක්ෂා සියලුම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා, මහා විෂ්ණු කතරගම ශ්‍රී සුමන සමන් ශ්‍රී විභීෂණ ඊශ්වර ගණපති නාථ දැඩිබුණ්ඩ සිතපත්තිනි සරස්වති ශ්‍රියාකාන්ත මහලක්ෂ්මී වල්ලියම් භද්‍රකාලි මෑණියන් වහන්සේ ඇතුළු මණිහක්කිත නාග දිවි රාජෝත්පයන් වහන්සේ ඇතුළු සියලුම දෙව්පමුන් සාදුකාර දෙකින් අනුමෝදන් කරන සෑදී පැහැදිලි මහා බ්‍රහ්මයන් වහන්සේ ඇතුළු විශේෂයෙන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ, අවලෝකේශ්වර බෝසතාණන් වහන්සේ, ඒ වගේම සූර්ය දිව්‍ය රාජෝත්පයන් වහන්සේ, ඒ වගේම චන්ද්‍ර දිව්‍ය රාජෝත්පයන් වහන්සේ, ඒ වගේම විශ්වකර්ම දිව්‍ය රාජෝත්පයන් වහන්සේ, පොළොමහී කාන්තාවන් වහන්සේ ඇතුළු සියලුම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු සියලු දෙව් බමුණු මේ පින් අනුමෝදන් කරගනිත්වා. දිව්‍ය ආශීර්වාද බ්‍රහ්මයස්තු වර්ධනය කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අමහ මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරය දීලා පළමු කොට දෙවියන්ට පින් අනුමෝදන් කරන්. ආකාශත්තා ච බම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තා ච බම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. විත්තාවචාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සබ්බේ නාගා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වාගේම ජන්මාන්තර ගත වෙච්ච අවුරුදු 49ක් ආයු වින්දිනේ කර වැලිවත්තගේ මහතුන් උපාසක මහත්මයාට
ඒ වගේම දෙකුල පරම්පරාවේ මියගිය සියලු මියගිය ඥාතීන් ඇතුළු ඒ නම් සඳහන් කළ සියලුම මියගිය ඥාතීන් මේ පින් අනුමෝදන් කරගනිත්වා සැපයෙන් සපේටපත් වෙත්වා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ පින් හේතු වාසනා කරගනිත්වා කියලා පින් අනුමෝදන් කරන මියගිය ඥාතීන්ට ඉදං ඕ ඥාතීනම් හෝතු සුඛිතා ඉදං ඕ ඥාතීනම් හෝතු සුඛිතා ඥාතයෝ. හොඳයි, සුඛීව ජීවත් වෙන විශේෂයෙන් මේ නිවසේ වෙසෙන උපාසක ඒ මහත්මිය දුවා දරුවන් සියලු දෙනාටමත් ඔබ හැම දෙනාගේම නිවෙස්වල සිටින දුවා දරුවන් ඇතුළු හැම දෙනාටමත් නිවෙස්වලටත් සියලුම භූමිවලටත් තුරුණුවන්ගේ සරණ පින් අනුමෝදන් දෙවියන්ගේ බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේලාගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශීර්වාද ආරක්ෂාව සරසන ලැබිලා තුරුණුවන්ගේ සරණ ගොස් ධර්මානුකූල ජීවත් වෙන ඔබ හැම දිනාටම තව තවත් මේ උදාාරතර කුසල් දහම් සිද්ධ කරන් අවශ්‍ය ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥා වැඩි දියුණු කරගන්න ධර්මීය සරණ යන්න තමන්ගේම සම්බුද්ධිය තුළින් මේ සංසාර බය දැකලා සංසාර කතරින් ඈතරවන් දේව සමාගමේ බ්‍රහ්ම සමාගමේ සාකච්ඡාවට බඳුන් වෙලා දිවසල් වලින් පවන්සල්ලා ඔබ හැම දිනාටමත් ඔබ හැම දිනාගේම නිවෙස් වලටත් භූමි වලටත් ආශීර්වාද ආරක්ෂාව රැකවරණ සලසා දෙත්වා යන ඉන ගමන අතුරු ආන්ත්‍රාවෙන් තොරව රාජ බයෙන් තොරව රෝග බයෙන් තොරව මනුෂ්‍ය බයෙන් තොරව අමනුෂ්‍ය බයෙන් තොරව ගින්නෙන් වසවිසෙන් මැසිමදුරු කුහුඹුවන්ගෙන් විසකුරු සර්පයන්ගෙන් ජලයෙන් ආවිද වලින් හිංසාවක් පීඩාවක් වැඩි සිද්ධ නොවි තමන්ගේ ලැබුණු මේ සන සම්පත්තිය සහිත මනුෂ්‍ය ආත්මේ වටිනාකම අවබෝධ කරගෙන මේ ගෞතම බුදු සසුනේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමීසනගී වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවක් දෙනවා. අභිවාදන සීලිච්ඡ නිච්ඡං මච්ඡාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti මිනාතේ සමිජ්ජතු.